Dari Salutike අපේ විහාරාධිපති මහින්ද තිස්ස ආම්දුරන් වහන්සේ කරන මේ සාසනික කටයුතු තව තවත් හොඳට සිද්ධ කරන්නට අවශ්‍ය කායික ශක්තිය, මානසික ශක්තිය, නියෝගී ශක්තිය අපේ මහින්ද තිස්ස නායක හාමුදුරන් ඇතුළු උපදී හාමුදුරන් ඇතුළු මහා සංඝරත්නයට භාග්‍ය ඒ තුලින් උදා වේවා කියලා සාදුකාරයක් දෙනවා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං නියාජස්ස සුනන්තු සග්ගමක්ඛේධං ධම්මස්සවන කාලෝ අයං බද්ධංඛා ධම්මස්සවන කාලෝ අයං බද්ධංඛා ධම්මස්සවන කාලෝ අයං නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ඊතං සන්තං ඊතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සම්භෝ පටිපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිබ්බානන්ති. ගෞරවාස්පද අපගේ මහින්ද තිස්ස නායක මහිමිපාණන් වහන්සේ වරක් ප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාකාමී පින්වතුනි, අද පොහොය පිළිබඳව මා විස්තර කිරීමට සූදානම් වෙන්නේ නැහැ. ඒ කාලය මා මේ දේශනාවට මිඩං කරගන්න හිතාගත්තා. පින්වත් සත්පුරුෂ
ඔබ හැම දිනමත් හරිම භාග්‍යවන්තයි. භාග්‍යවන්ත අවධියක තමයි මේ භික්ෂුව ඇතුළු ඔබ හැම දිනමත් මේ මනුස්ස ලෝකේ උප්පත්තිය ලබලා තියෙන්නේ. සම්බුද්ධ ශාසනයේ තියෙන රටක උප්පත්තිය ලැබීමත් තවත් භාග්‍යවන්තකමක්. ඒ වගේම හොඳට පංච ඉන්ද්‍රියයන් සහිතව උප්පත්තිය ලැබීමත් තවත් භාග්‍යවන්තකමක්. පංච ඉන්ද්‍රියන් සහිතව උප්පත්තිය ලැබුවත් මන්ද බුද්ධික භාවයෙන් ඉපදුනා නම් දැන් මේ භික්ෂුව ඇතුළු ඔබ හැමදෙනාම ඔය විදිහට මේ සංසාරේ ඉපෙදිමින් මැරෙමින් මේ ගමන් කරන මේ ගෝර සසරේ ඉපදුනා පිළිතුරේ. එච්චරටම සංසාරේ දීර්ඝයි, සංසාර බයයි. සංසාර බය දකින්න ඕන. සංසාර ගමන බය දකින්න ප්‍රඥාවන්තයා පමණයි වහ හිස්ස ගිනිගත් කෙනෙක් සිසිල් ජල දහරාවක් සොයන්නාසේ මේ උතුම් පිළිවෙත අනුගමනය කරයි. එනිසා මම යෝජනා කරනවා ඔබ හැම දිනාට ශේෂයෙන් කුංචි දරුවන්ටත් මම යෝජනා කරනවා දෙට කතා බහ කරන්නේ නැතුව මේ ධර්මයේ ශ්‍රවණය කරන්ට ඕන. ඒ වගේ ඔබ හැමදෙනා මීට පෙර අහපු ධර්මදේශනා තියෙනවා නේද? ඒ ධර්මදේශනාවල් වලට සාපේක්ෂව මේක සසඳන්නේ නැතුව දැන් සමහර වෙලාවට අපේ පුරුද්දක් තමයි මම අහපු ධර්මයට වඩා මේක කොච්චර දුරට ගැළපෙනවද කියලා ගලපන්න යනවා ඒ මොහොතේ. එහෙම නේද සමහර වෙලාවට. එතකොට මේක ගන්න අපහසුයි. එහෙම නෙමෙයි. හරියට ස්වාධීන විනිශ්චයකරුවෙක් වගේ. මධ්‍යස්ථව බුදුන් දහම් සංඝුන් සරණ යන උපාසකයන් උපාසිකාවන් හැටියට මේ ධර්මය බොහොම හොඳට සමාධි සෝයෙන් යුතු සමාධියක් තියෙනවා. හිත ටිකක් පාලනය කරන්න අමාරුයි. ටිකක් ඒ පැත්තත් අපට පේනවා. නමුත් මේ හිත කියන එක අපි දමනය කරන පිළිවෙතක් තමයි අපට බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කළේ. ඒ හිත දමනය කර ගන්න දැක නිවි යන්න පුළුවන්. රත් වෙන්න ඉඩක් නැහැ. රත් වෙනකොටම
දකින්න පිළිවෙතක් බුදුහාමුදුරුවෝ මහා කරුණාවෙන් දේශනා කළේ. ඒ නිසා මේ ධර්මය මම හොඳට ශ්‍රවණය කරනවා. හොඳට ශ්‍රවණය කරලා මගේ හිතේ ධාරණය කරගෙන මගේ ජීවිතේ මම ඒ පිළිවෙත් පුරන සෑම මොහොතකදීම මගේ අසුද්ධ තැන් මේ භික්ෂුවත් ඒ පිළිවෙත අනුගමනය කරනවා. ඒ පිළිවෙත අනුගමනය කරමින් තමයි ඔය ඇත්තන්ටත් ඒ යෝජනාව ඉදිරිපත් කරන්නේ. අසුද්ධ තැන් දන්නේ තමන් විතරයි නේද? තමන්ගේ අසුද්ධ තැන්. තමන් පිළිබඳව ස්වයං විමර්ශනයක තමන් යෙදෙනව නම් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මා සරණ යන ශ්‍රාවකයා කියලා. දැන් මම එතනද ඉන්නේ කියලා තමන් විසින් ස්වයං විවේචනයක තමන්ම යෙදෙන ස්වයං නිරෝධායනයක. මේකට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යෝ ධම්මං පස්සති සෝමං පස්සති. ධර්මය කියන්නේ මොකද්ද? මේ පංච ඉන්ද්‍රියන් ලැබිලා තියෙනවා. මුලින් සඳහන් කළේ භාග්‍යවන්තකම නිසා කියලා. ඉතින් මේ භාග්‍යවන්තකමින් අපි පරිම වශයෙන් ඵල නෙලා ගන්න ඕන නේද? ප්‍රමාද වෙන එකද බුදුහාමුදුරුවෝ දේශනා කළේ? අප්‍රමාදී වෙන එකද? අප්‍රමාදී වෙන එක. කන්දානම් වික්කවේ වය ධම්මා සංඛාරා අප්‍රමාදේන සම්පාදේත. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරපු ඒ උතුම් බුදු පිළිවෙත මං අනුගමනය කරනවද? ස්වයං විවේචනයක මම අද ඉඳලා මම යෙදෙනවා. අදිෂ්ඨානයක් ඇති කරගන්න කියලා පින්වත් ඔබ හැම දිනාටම මම යෝජනා කරනවා. මොකද මේ භික්ෂුව ඇතුළු ඔබ හැම දිනාටම වරදිනවා බොහොමයි. වැරදි නැති කෙනෙක් ඉන්නවා නම් බුදුරජාණන් වහන්සේ. පසේ බුදුරජාණන් වහන්සේ මහා රහත් උතුමන් වහන්සේ ඉන් මෙහා ඉන්න සෝවාන් මාර්ග ඵල සංයෝජන ධර්ම තුනක් ෂේ කරලා තියෙනවා. සකෘදාගාමි මාර්ග ඵල සංයෝජන ධර්ම පහක් ෂේ කරලා තියෙනවා. අනාගාමි මාර්ග ඵල. ඒ වගේම රහත් මාර්ගයට පිවිසලා තියෙනවා. නමුත් අලු යට තියෙන ගිනි පුපුරු වගේ ක්ලේශ ධර්මයන් පරිඋත්ථාන වෙනවා. එහෙම නේද? එහෙනම් වැරදි නෙබෙරදි කරන්න තීරණය කා සතුවද තියෙන්නේ? මන් සතුවයි නේද? දැන් මේ භික්ෂුවත් එක්කයි සඳහන් කරන්නේ. එහෙම නේද?
තමා හිසට තම අතමයි සෙවණැල්ල. එහෙනම් වහ මෙන්න මේ උතුම් පිළිවෙත අනුගමනය කරන්න ඕන. ඒකට බුදුහාමුදුරුවෝ ගත මාවත මහා කරුණාවෙන් දේශනා කළා තියෙනවා පින්වතුනි. උන්වහන්සේ නවක් සංකල්ප ලක්ෂයක් මනෝ ප්‍රනිධාන කරලා මනස දියුණු කළා. කොහොමද? නිකන් මනස දියුණු වෙන්නේ නැහැ. භාවනා කරලා. භාවනා කරනවද මේ පින්වත් පිරිස? ජීවිතේට මේක ඖෂධයක් කරගන්න භාවනාව කියන එක. සත්තා සංකල්ප ලක්ෂයක් වාක් ප්‍රනිධාන කරලා තියෙනවා. මේ වගේ වචනෙන් මිනිස්සුන්ගේ හිත සුවපත් වෙන විදිහට දේශනා කරලා තියෙනවා. වචනෙන්. ඒ වගේ සාරා සංකල්ප ලක්ෂයක් පාරමිතා දම් පුරලා තියෙනවා. දස පාරමිතා, දස උපපාරමිතා, දස පරමත්ත පාරමිතා. උන්වහන්සේට නිවන පෙනිපෙනි පැත්තකට දැම්මා. අදිෂ්ඨාන තිබුණේ කුමක් සඳහාද? නෑ, මම ඊතරක් නොවේ, මේ සියලු දෙව් බමුණු සහිත ලෝවැසි සත්වයාම මේ සංසාර කතරින් එතර වෙන මාවත පෙන්නලා දීලා නිවන් මඟ පසක් කරගන්න මා අදිෂ්ඨාන කරනවා කියන තමයි බුදුහාමුදුරුවෝ 20 අසංකේය කල්ප ලක්ෂයක් මේ විදිහට බෝධි සම්භාර පුරමින් සැරිසරුවා. එච්චර උත්තරීතරයි මේ ගම්බීර ධර්මයේ පින්වතුනි. ඒකයි මම මුලින් අනුශාසනාවේදී ඔබට සඳහන් කළේ ඔබ හැමදෙනාමත් මේ දේශනා කරන භික්ෂුවත් හරිම භාග්‍යවන්තයි. දැන් අපට කොහොමද මේ පිළිවෙත අනුගමනය කරන්නේ? ටිකක් ඒ පිළිබඳව විමර්ශනය කරමු. බුදුරජාණන් වහන්සේ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි අපට පෙන්නලා දුන්නේ. ලෝකයෙන් ඈතර වෙන්නේ. ලෞකික පැත්ත නෙමෙයි. හැබැයි දැන් මේ භික්ෂුව ඇතුළු ඔබ හැමදෙනාමත් පුරුදු වෙලා තිබුණේ අර ලෞකික පැත්තට නේද? අර නිට්ටයයි සුඛයි ආත්මයි කියන මම මගේ ආත්මය කියන මිත්‍යාවට නේද ගොදුරුනේ? තමන් පිළිබඳව දන්නේ තමන් විතරයිනේ. එතකොට මේවා ඔස්සේ මේ සියලු දේවල් සැපයි කියලා මේ පංචේන්ද්‍රියන් ආධාර කරගෙන මොකද්ද කළේ? පංචකාමයේ සකස් කළා නේද? පංචකාමයේ සකස් වෙනකොට මොකද වෙන්නේ? ඕනාවට දැඩිව ඇලීමක් ඇති වෙනවා. එතන තියෙන උපාදාන. එහෙම නේද?
ඊළඟට දැඩිව ව්‍යාපාදයට ගොදුරු වෙනවනම් එතන තියෙන්නේ තරහ නේද? මේ දෙකද දැන් මේ දේශනාව කරනකොට මේ ඇත්තන්ගේ හිත කොහොමද ක්‍රියාත්මක වුනේ මීට පෙර කියලා දකින්න අවකාශ තියෙනවා. එහෙම නේද? එහෙනම් මේකෙක්කල් අර මිරිඟුවක් පසුපස දුවන මුවපොවක වගේ නේද මම ගමන් කරේ කියලා ඔබට වැටහෙනවා. දැන් මේක කරගෙන යනවද? එහෙමත් නැත්නම් මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ලෝකෝත්තර පැත්තට යොමු වෙලා මේ ලෝකෝත්තර මාවතෝසේ ගමන් කරනවද කියලා තීරණය කාසතුවද තියෙන්නේ? තමන් සතුවයි. එහි පක්ෂිකයි එව බලව ඕපනයිකයි ඔන්නම කෙනෙකුට විවෘතයි පච්චත්තං වේදිතබ්බෝ ප්‍රත්‍යක්ෂ ලෙස තමන්ට බුද්ධියක් තියෙනව නේද? තමන්ගේ බුද්ධිය ආධාර කරගෙන තමන් විසින්ම ස්වයං විමර්ශනයක තමන් යෙදෙන්න ඕන. ධර්මයක් එක්ක තමන් ජීවත් වෙන්න ඕන. ධර්මයේ මානසිකාර කරන්න ඕන. තමන් විසින් තමන්ම විවේචනය කරන්න ඕන. දැන් අපි කරේ ඒකද? අපි කරේ දැන් කල්පනා කරන්න අපි කිව්වා මාත් එක්ක මම මොකද්ද කළේ? මගේ විවේචනයේ පැත්තකට දාලා මගේ අසුද්ධතයන් මම බලන්නේ නැතුව අන් අයගේ අසුද්ධතයන් හොය ඒගොල්ලන්ට විවේචනය කරමින් මගේත් මනස ව්‍යාකූල කරගෙන මමයි ඒගොල්ලෝ දෙකම ඔක්කොම ගියේ මාවතේ නේද? බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඒක නෙවෙයි. බාහිරේ Tamanට අදාළ නැහැ. තමන් විසින් ස්වයං විමර්ශනයක යෙදෙන්න. අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. තමන්ගේ කය පිළිබඳව තමන් ස්වයං විමර්ශනයක යෙදුනද? එහෙම යෙදෙනවා නම් ඒ කවුද? මම එහෙම යෙදෙනවා නම් මම බුදුහාමුදුරුවන්ගේ බුදු පිළිවෙත අනුගමනය කරන බුද්ධ උපාසිකාවක්. අනුපාසිකාව. උපාදානයේ ශේකර ගන්න, ව්‍යාපාදයේ ශේකර ගන්න, ඇලීමයි ගැටීමයි ප්‍රහාණය කරන පිළිවෙත මං අනුගමනය කරනවා. එහෙනම් බහිජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. බාහිරේ ඒ කිනාගේ ක්‍රියාකාරකම් තමන්ගේ ඇහැට පේනව නේද? ඒවා පෙනුනම මම කොහොමද ක්‍රියාත්මක වුනේ? මගේ හිතේ මොන ආකාරයේ ගැටිදිද ආවේ? ව්‍යාකූල භාවයෙන්ද ආවේ? මොන ආකාරයේ වික්ෂිප්ත භාවයෙන්ද මතුනේ? සියල්ලක්ම දන්නේ කවුද? තමයි. නම් බුදුහාමුදුරුවෝ දේශනා කළේ අජ්ජත් බහිජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. මේ තමන්ගේ ශරීර කෝඩුවේ තමන්ගේ මේ පංච ඉන්ද්‍රියන් ආධාර කරගෙන බාහිරේ ඒ අසුරු මිසුරු කරන හැම දිනාගෙත් එක්කම සම්බන්ධකම් පවත්වන්න ඕන. ඒ සියලු දෙනා එක්ක කොහොමද? මෛත්‍රිය, කරුණාව, මුදිතාව,
උපේක්ඛාව ඊට එහා එකක් තියෙනවා. නෙක්ඛම්මය. අන්න එතන තමයි බොහොම ප්‍රභාෂ්වය. උපේක්ඛා කිව්වම සැපක් නැති දුකක් නැතිනේ. නෑ අරක ඊටත් වඩා ප්‍රබලයි. සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාර සිතක් මත කරගන්නයි බුදුහාමුදුරුවෝ අපට මහා කරුණාවෙන් දේශනා කළේ. එහෙනම් මම අද ඉඳලා අදිෂ්ඨානයක් කරගන්නවා මා තුලින් මාව දකින්න. හරිම නිදහස් චින්තනයක් මේක. අන්න එහෙම නිදහස්ව ස්වයං විමර්ශනයක තමන්ව යෙදෙනවා නම් එතන තියෙන්නේ සැපයක්ද දුකක්ද? සැපයක්. මොන සැපයක්ද? බාහිර සැපයක්ද අභ්‍යන්තර සැපයක්ද? අභ්‍යන්තර සැපය. හැබැයි දැන් මේ භික්ෂුව ඇතුළු ඔබ හැමදෙනාම මෙතෙක් කල මොන සැපේද ලබා ගන්න උත්සාහ ගත්තේ? බාහිර සැප. වැරදුනා නේද? එහෙනම් නැවතත් ඒක කරගෙන යනවද? සංසාරේ හරිම බයයි පින්තුනි. මිනිස්සු වෙලා උප්පත්ති ලබන්න හරිම දුර්ලභයි. කන කැඩෑවා විසිදුරෙන් අහස්ස දකින්නෝ වගේ. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඒකයිනේ දුර්ලභංච මනුස්සත්තං. මිනිස්සෙක් කියලා උප්පත්ති ලබන්න හරිම දුර්ලභයි. ඊටත් වඩා දුර්ලභයි අර මම මුලින් අනුශාසනාවේ පටන් ගත්තේ. ඒ භාග්‍ය ලබා ගන්න. එහෙම නේද? දැන් හැම අතින්ම මම භාග්‍යවන්තයි කියලා හිතන්න ඕන. කොහොමද දැන් එතන? ධනාත්මක චින්තනයක්. එතන ධනාත්මකයි. එතකොට එහෙම හිතක් ඇති කරගන්නකොට හරිම සැහැල්ලුයි නේද ජීවිතේ? හරිම සුබර ගතියෙන් යුතුව අවශ්‍ය වෙලාවට මෙතෙන්ට දෙනවා. මේ පංච ඉන්ද්‍රියන් ආධාර කරගන්නවා. පංචකාමය පිළිබඳව භයංකාරත්වය දකින්නවා තමයි. පංචකාමයේ භයංකාර නිසානේ අනාදිමත් කාලයක් තිස්සේ තිරිසන් ආත්මවල, പ്രേත ආත්මවල, යක්ෂ ආත්මවල, ඒ වගේම පංචානන්තරි අකුසල් සිදු වුණා නම් ඒ නිරේ උප්පත්තිය ලැබලා තියෙනවා. නැහැ කියන්න පුළුවන්ද? මේ වික්ෂුව ඇතුළු ඔබ හැම දිනමත් බුදුරජාණන් වහන්සේ සම්බොක් ඥාණයෙන් අවබෝධ කරගත්තා. තල 31ක් කාම ලෝකේ තියෙනවා 11ක්. ඒ වගේම බ්‍රහ්ම ලෝක 16ක්, අරූපී බ්‍රහ්ම ලෝක 4ක්. එහෙනම් ඔය තැන්වල මේ භික්ෂුවක් ඔබත් ඉපදුනා පින්තුනි. අපි බොහෝ කුසල් කරා. අර ලෞකික පැත්තට යොමු වෙලා ඒව ඔස්සේ සැප හොයන්න ගත්තා. කැමැත්ත අකමැත්ත නේද? සෝමනස්ස සහගත දිට්ඨි සම්පයුක්ත සසංකාරසිත.
සංකත පැත්ත තමයි ප්‍රබල වුනේ. දැනුත් ඒ පුරුද්ද එන්න පුළුවන්. එන්නේ නැද්ද? දැන් තමන් විසින් මේක දන්නේ මගේ පුරුද්ද කොයි වගේ පුරුද්දක්ද තියෙන්නේ කියලා. කොයි පැත්තෙන්ද මගේ කාමයේ ඇවිස්සෙන්නේ? එහෙම නේද? කොයි පැත්තෙන්ද මට තරහ යන්නේ? නේද? සියලු දේවල් දන්නේ තමන් පමණයි. එහෙනම් තමන් විසින්ම තමන්ගේ ඒ අසුද්ධ තැන් ප්‍රහාණය කරලා සුද්ධ භාවයටපත් වෙන පිළිවෙතක් තමයි බුදුහාමුදුරුවෝ අපට මහ කරුණාවෙන් දේශනා කළේ. මේ පිළිවෙත අනුගමනය කරනවා නම් අෂ්ටලෝක ධර්මයේදී කම්පා වෙනවද? කම්පා වෙන්නේ නැහැ පින්වතුනි. ඉන්ද්‍ර කීලයක් වගේ වරදින්න පුළුවන්. පසුබහින්න පුළුවන්. ඒ පසුබෑමත් Taman හිතන්නේ කොහොමද? ධනාත්මකව. මම පසුබැස්සට මම තව තවත් ඒ පසුබෑමට වඩා 100,000 ගුණයක් මං ඉදිරියට යනවා. කපන්න මොකද වෙන්නේ? වෙනවා. ප්‍රඥාවන්තය එහෙමයි. ප්‍රශ්න එන්න බාධක ඒවා ඉදිරියේ තමන් නොසැලී යනවා. අර ගඟ ගලාගෙන යනකොට කොහොමද යන්නේ? තනිසලා බෙද ගඟ ගලාගෙන යන්නේ. මහා රූක්ෂ ගස්, මහා යෝධ පර්වත, මහා ගැඹුරු තැන්, මෙන්න මේවත් පස් කරගෙන තමයි මේ ගඟ ගලාගෙන යන්නේ. යායුතු තැනට ගඟ යනවා. ඒ වගේ මොන බාධක මොන පීඩාවල් ආවත් මම බුදුරජාණන් වහන්සේගේ බුදු පිළිවෙත අනුගමනය කරන ශ්‍රාවිකාවක් හැටියට මම සමාදන් වෙච්ච. දැන් සමාදන් වුණා නේද? සීලය ඒක හොඳට සමාදන් වෙනවා. ඒක සමාදන් වෙන්නේ මට ප්‍රතිඥාවක් දීලා බුදුහාඳුරු සීල ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කරලා තියෙන්නේ. බුදුහාඳුරුව මේ විශ්වය මිසක්වල අනන්ත කෝටියක් සක්වල ජයගත්තා. නැවත නූපදින තත්ත්වයටපත් වුණා. එහෙම නේද? එහෙනම් දැන් සීල් සමාදන් වුණේ බුදුහාමුදුරුවන් දේශනා කරපු බුදු පිළිවෙත අනුගමනය කරලා මමත් බුදුරජාණන් වහන්සේ ඒ ගිය වැඩිය මග ගමන් කරලා පසේ බුදුරජාණන් වහන්සේලා ගිය මග ගමන් කරලා මහරහත් උතුමන් වහන්සේලා ගිය මග ගමන් කරලා මාගේ විමුක්තිය තමන්ගේ විමුක්තිය තියෙන්නේ තමන් ළඟයි. බුදුහාමුදුරුවෝ කොතනකවත් දේශනා කළ තියෙනවද මා කාගේවත් ගැලවුම්කාරී කියලා? කොතනකවත් දේශනා මම ගැලවෙච්ච මාවත නොසුඟවා දේශනා කරන වක්කලි. ඔබටත් පුළුවන් මේ පිළිවෙත තුලින් නුඹගේ විමුක්තිය සාක්ෂාත් කරගන්න කියලා එදා වක්කලීව බුදුහාඳුරුවන්ගේ ඒ අසුරෙන් බැහැර කළා. මතකනේ කතා ප්‍රවෘත්තිය. වක්කලී ශාසනයේ පැවිදුනේ කොමටද? බුදුහාඳුරුවන්ගේ ශ්‍රී දේහය එච්චරටම ප්‍රභාස්වරයි. ඒ ප්‍රභාස්වර තාවේ වැඩිකමට වක්කලට එතනින් යන්න හිතුන්නේ නැහැ.
එච්චරට මිසෙත් ප්‍රසාදය ඇති වුණා. ඒ නිසා වක්කලී වගේ මම බුදුහාඳුරෝ බාහිරින් දකින්න උත්සාහ ගන්නවද? එහෙම නැත්නම් මම බුදුහාඳුරෝ අභ්‍යන්තරේ මේ උතුම් ප්‍රායෝගික පිළිවෙත මගේ බුද්ධිය තුලින් අනුගමනය කරලා මං අභ්‍යන්තරයෙන් දකින්නවද? අන්න ඒක තමයි බුදුහාමුදුරුවන් දේශනා කළේ යෝ ධම්මං පස්සති සෝමං පස්සති. හොඳයි දැන් මාතෘකාවක් ගත්තම දැන් බලමු මාතෘකාවට මම ගත්ත පාඩේ ඒ සූත්‍ර පාඩේ මතක තියෙනවද කියලා. මම සූත්‍ර පාඩයක් ගත්තනේද? එහෙම නේද? ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝ පටිපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිබ්බානಂತಿ. මොකක්ද ඒ සූත්‍රය? මොකද්ද සූත්‍රය? ගිරිමානන්ද සූත්‍රය. මොකද්ද? ගිරිමානන්ද සූත්‍රය. ඒ කතාව දන්නව නේද? බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරන් ළඟට වැඩම කරලා වැඳ නමස්කාර කරලා එකත් පසව ඉඳගෙන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද හාමුදුරුවෝ මේ මොහොතේ දැඩි ගිලන් භාවයටපත් වෙලා අපි යම් බුදුරජාණන් වහන්සේ වඩින් ගිරිමානන්ද හාමුදුරුවන්ට ආශිර්වාද කරයි. නෑ ආනන්ද නුඹම යන්න ඒකට. නුඹට මං ගිරිමානන්ද හාමුදුරුවන්ට දේශනා කරන සූත්‍රයක් දේශනා කරන්න. ඔන්න ගිරිමානන්ද සූත්‍රය. ඒ ගිරිමානන්ද සූත්‍රයේ බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරනවා. ආනන්ද හාමුදුරුවෝ තමයි ධර්ම භාණ්ඩාගාරික. එහෙම නේද? බොහොම හොඳට ඒක හිතේ ග්‍රහණය කරගෙන ගිරිමානන්ද හාමුදුරුවන්ට දේශනා කරලා ගිරිමානන්ද හාමුදුරුවෝ ගිලන් භවෙන් මිදෙන්න මාර්ගය හදලා දුන්නා. දැන් කොච්චර උතුම් පිළිවෙතක්ද මේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ. මෙන්න මේ පිළිවෙත අනුගමනය කරන කෙනා සෑම ඉරියව්වකදීම දැන් අපි ඉරියව් කීයක් පවත්වනවද? ඉරියව් 4ක් පවත්වනවා. තිත්තං නැකිටිනවා. කොහොමද නැකිටින්නේ මේ පිළිවෙත අනුගමනය කරනකොට? භාවනාවේ සිහියෙන් සම්මා දිට්ඨිය ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගයේ එන පළවෙනිම මාර්ගයේ අංගය තමයි සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියෙන් යුතුව පිළිවෙත් පුරනවා නම් කරන හැම කටයුත්තක් දැන් මේ ජීවිතේ ඔබ හැමදෙනාම බාහිර සියලුම කටයුතු සියල්ලක්ම පැත්තකට දාලා නෙමේ මොකද ඉන්නේ. එහෙම නේද? හැබැයි නැවතත් ඒ පැත්තට හිත යනමත් Taman තමයි දන්නේ. හිත යනවා නම් මොකද හිත ඇවිල්ලා කුළු හරකෙක් වගේ. හිත හැමතිස්සෙම
අතීතයේ වෙච්ච දේවල් වලට යොමු වෙනවා. අතීතයේ වෙච්ච දේවල් හා සම්බන්ධව අනාගතේ වෙන්න තියෙන දේවල් වලට යොමු වෙනවා. අතීතයයි අනාගතයයි වර්තමානට ගෙනෙලා අපි ඒ හැම දෙයකටම විසඳුම් හොයනවා. එහෙම නේද? ඒකෙන් මොකද කරන්නේ? තමන්ගේ ජීවිත පැවැත්ම සඳහා ඒ අවශ්‍ය දේවල් ලබා ගන්න තමන්ට වැරදිච්ච තැන් මොනවද? තමන්ට වෙච්ච කරදර පීඩාවල් තමන්ට මොන ආකාරයේ දේවල්ද සිදු වුනේ මේවා තමයි හැමතිස්සෙම ආවර්ජනය කරන්නේ. මේක කවුද දෙන්නේ? අන්න එතනත් පොඩ්ඩක් දැනගන්න බෑ. කවුද දෙන්නේ? මේ භික්ෂුව ඇතුළු ඔබ හැම දිනා පමණක් නොවේ මේ ලෝකේ ඉන්න සියලුම මිනිස්යන්ට ඒක ಜಾති ભેද නැහැ, ආගම් ભેද නැහැ, කුල ભેද නැහැ, ගෝත්‍ර ભેද නැහැ, පක්ෂපාත නැහැ, සියලුම මිනිස්යන්ට යක්ෂයා ඉන්නවා. හොඳයි නැද්ද? යක්ෂයා නැද්ද? යක්ෂයාගේ ග්‍රහණය මේ භික්ෂුවත් සිටින්නේ. ඒක තවත් හොඳට වටහා ගන්න පුළුවන්. දැකලා තියෙනවද? අහලා තියෙනවද? සමහර අය මැරිලා ගිහිල්ලා ඒ මරණ මංචකයේදී චුතිතිත්සය පහවින මොහොතේ තමන්ගේ හිතට ආවේ තමන් වැඩියෙන්ම ඇලුම් කරේ දරුවට නම් මොකද වෙන්නේ? එහෙම කතා ප්‍රවෘත්ති අහලා තියෙනවද? දරුවට ආදරෙන් වැහෙනවා දරුවට. දරුවගේ සියලු ශරීර කූඩුව ඔක්කොම එයා තමයි හසුරවන්නේ. බලන්න කොච්චර භයංකාරද කියලා ඒක. සමහර කතා ප්‍රවෘත්ති තියෙනවා ගෙවල් දොරවල් වලට ආසාවෙන්. ඒවට දැඩිව ඒවා අල්ලගෙන අර වස්තුකාමය කියන එක වැඩියෙන්ම ඇති කරගෙන කෙලෙස් වැඩි දියුණු වෙන විදිහට කටයුතු කරමින් මරණ මංචකයේදී අරව දාලා යන්න බැරි හිතක් ඇති කරගෙන අරවටම නැවත වරක් කිනවා. එක්ක තිරිසන්ගත සතෙක් වෙලා, සුනකෙක් වෙලා, එහෙමත් නැත්නම් බඩගාන සතෙක් වෙලා, එහෙම නැත්නම් පැන පැන යන ගෙම්බෙක් වෙලා, ඊම කතා ප්‍රවෘත්ති පින්වතුනි ඕන තරම් තියෙනවා. එච්චරටම සංසාරේ බයයි පින්වතුනි. සංසාරේ හරිම භයංකාරත්වය දකින්න ඕන. සංසාරේ භයංකාරත්වය දකින්න තමයි තමන්ට මේ උතුම් ප්‍රායෝගික ධර්ම තුල සීමා රහිතව සතර ඉරියව්වෙදිම තමන්ගේ සියලු කටයුතු ධර්මයට ආධාර කරගෙන, ධර්මයට ආධාරය ඒක ධම්මෝ හවේ රක්කති ධර්මචාරී. ධර්මයත් එක්ක තමන් ජීවිතේ ගොඩනගා ගන්නකොට තමන්ගේ බුද්ධිය හොඳට වර්ධනය වෙනවා. අර මසස කියන එක බැහැර වෙනවා. මසස කියන්නේ මොකද්ද? මසස කියන්නේ නිට්ටයයි සුඛයි ආත්මයි මම මගේ ආත්මය. එතන තියෙන්නේ ලෝභය. එතන තියෙන්නේ ද්වේෂය. මොකද්ද ඒකේ හේතුව? මුලා, මෝහය. ඕක ඉන්න පුළුවන්.
ඕක රහත් මාර්ගයට පිවිසෙන තාක්කල් අලු යට තියෙන ගිනි පුපුරෝ වගේ කොයි මොහොතේ ඇවිස්සෙනවද දන්නේ නැහැ. මායя ඉන්නව එච්චරටම ප්‍රබලව. නිසා මේ මායя සෑම මොහොතකදීම බලන්නේ තමන්ව මායගේ වසඟයට ගන්නයි. එහෙනම් දැන් මම මායගේ වසඟෙද ඉන්න කැමති. එහෙමනම් ඒකම නැත්තම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ බුදුමගේ යන ඒ සත්පුරුෂ සංසේවනයේ ඉන්නද කැමති. බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨම සත්පුරුෂය. බුදුරජාණන් වහන්සේගේ මේ ඔසුව මම හොඳට පානය කරලා මගේ අසුද්ධතෙන් මං වහවහ ප්‍රහාණය කරලා මම ඒ තුලින් මගේ විමුක්තිය මං සාක්ෂාත් කරගන්නවද කියලා තීරණය තමන් හැම මොහොතකදීම අදිෂ්ඨානයක් ඇති කරගෙන මේ පිළිවෙත අනුගමනය කරන්න ඕන තියෙනවා. ඒකෙන්ම අනුගමනය කරනවා නම් අන්න ඒක තමයි බුදුහාමුදුරුවන්ගේ බුදු සරණ යන උන්වහන්සේ දේශනා කරපු ශ්‍රී සද්ධර්මයේ සරණ යන උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරලා එහි භික්ෂු භාවයෙන් ප්‍රෞර්ජාවට පැමිණුණා වූ අතීතේ වැඩ සිටි ඒ කීනාසවයන් වහන්සේලා ඇතුළු මේ මහා සංඝ රත්නේ සරණ යන ශ්‍රාවකෙක් බවට පත් වෙනවද කියලා තීරණය තමන් සතුවයි කියන්නේ. ඒ නිසා ඒක දුට තමන් අදිෂ්ඨානයක් ඇති කරගෙන තමන්ගේ ජීවිතේ ඔය ශරීර කූඩුවට අපි හැමදාම නඩත්තුවක් දෙන්න ඕන නේද? එක දවසක්වත් නොදී ඉන්න පුළුවන් නේද? ඔකට නඩත්තුවක් දෙන්න ඕන. ඔය නඩත්තුව දෙනකොට ඔය ශරීර කූඩුවට දෙනේ නඩත්තුව තුලින් Tamanට බැරිද ඒ හැම දෙයක්ම කමතහනක් කරගන්න? පුළුවන් නේද? දැන් අද උදේ කමතහනක් කරගත්ත නේද ශරීර කූඩුව? පටික්කුල භාවය ප්‍රත්‍යවේක්ෂාවෙන් හොඳයි. මේ පටික්කුල භාවය තුල ක්‍රියාත්මක වුණා. ප්‍රත්‍යවේක්ෂාවෙන් ආහාර ටික ගත්තා. නමුත් ඒ වුණාට නැවත වරක් ඒවා Tamanට Tamanගේ විඥානයේ ගබඩාව තුලින් ආවර්ජනය කරලා ගන්න බැරිද? පුළුවන් නේ? එහෙම සමහර වෙලාවට ඒ වගේ දේවල් වලට යොමු වෙනව නේද? අන්න ඕව තමයි Taman හොඳට සුද්ධ කරන්න ඕන. මේ පංචකාමයට ගොදුරු වෙන එකම ප්‍රවණතාවය තමයි අර ඇහැට දක්වපු රූප නිසා කාමක හැඟීම් ඇවිස්සෙනවා. කාමයට ඇස් නැහැ කියලා කියනවනේ. දැන් මොන පැත්තෙන්ද මගේ කාමයේ තියෙන්නේ? මේ භික්ෂුව ඇතුළු ඔබ හැමදෙනාම මේක කරන්න ඕනේ. කොයි පැත්තෙන්ද මගේ දුර්වල? මොනවද මං ඒ දුර්වලකම් සිදු කරන්න හේතු උනේ? හේතුවක් නැතුව ඵලයක් හටගන්නේ. හේතුව තමයි අයෝනිසෝ මනසිකාරය.
පීල්ල වැටෙනවා වැරදි පැත්තට. අර මායя හැමතිස්සෙම බලනවා. එක එක පැතිකඩ වලට යොමු කරන සියුම් දුර්වලතයි. බොහොම සියුම් එයාගේ තොණ්ඩුවට හසු කරලා අර පුරුද්ද ඉස්සරහට තල්ලු කරන. මොකද්ද පුරුද්ද? සක්කාය දිට්ඨිය. නිත්‍යයි සුඛයි ආත්මයි කියන මිත්‍යාව තුළින් එන්නෙම සක්කාය දිට්ඨියනේ. සක්කාය කියන්නේ කොහොමද? යට්ටි සිත. මොකද්ද? යට්ටි සිත. සංසාරේ අනාදිමත් කාලයක් තිස්සේ ඉපදෙමින් මැරෙමින් ගමන් කරපු ඒ කරපු දේවල් තමයි නැවත නැවතත් සුවකයට එන්නේ. අන්න සක්කාය. ඒකට සාපේක්ෂව තමයි මේ සුවකය ක්‍රියාත්මක වෙන්නේ. ඉත්තා කන්තා මනාපා පියරූප කාමුක සංහිතා රජනීය. මෙන්න මේක තමන්ගේ බුද්ධිය තුලින් දකින්න ඕන. අන්න ඒවා හොඳට තමන් විසින් අධික්ෂණය කරනවා නම් එන සංඥාව ප්‍රහාණය කරන්න උත්සාහ ගන්නවා නම් කාමුක හැඟීමක් එනකොට එතනම තමන් විසින් දන්නේ ඒක. තමන් ප්‍රහාණය කරනවා නම් තමන් ඉන්නේ ධර්මයත් එක්කයි. ඒ වගේම තමයි කනට ශබ්ද. කන තියෙන ශබ්ද අහන්න. මිහිරි ශබ්ද, අමිහිරි ශබ්ද. ඒක අපි කොච්චර අපිට ඕන විදිහට මේ ලෝකේ හැඩගැහෙන්නේ නැහැ. පුළුවන් ද හැඩගැහෙනවද? අපිට අපේ ශරීර කූඩුවත් මේ බඹයක් පමණ මේ ශරීර කූඩුවත් අපට ඕන විදිහට නඩත්තු කරගන්න බැරි කොට අපට ඕන විදිහට මේක නඩත්තු වෙන්නේ නැහැ නේ. වයසට යනවා નિરાයාසයෙන්ම. එහෙම නේද? ලෙඩ වෙනවා નિરાයාසයෙන්ම. මේක ලොකු පොදු ධර්මතාවය. ප්‍රශ්න තියෙනවා. අනුතුරු වලට භාජනය වෙනවා. කුමන විදිහට මැරෙයිද දන්නේ මේක නිකන් අර අතුරේ යනවා වගේ තමයි. කොයි පැත්තට වැටෙයිද දන්නේ සමහර වෙලාවට සංසාරේ කරපු අකුසලයක් විපාක දෙන්න තියෙනවනේ. සමහර වෙලාවට ආයුෂයේ තුලින් අර කොයි වෙලාවෙද කියලා කියන්නේ අහස උඩ හිටියත් පොළොව යට හිටියත් මුහුද මැද හිටියත් විදුරු පෙට්ටියේ හිටියත් ඒ දෙයට නම් අනිවාර්යෙන්ම අපි කවුරුත් ගොදුරු වෙනවා. හොඳයි නැද්ද? ඒක නේද? කොයි වෙලාවෙද දන්නේ නැහැ අපිට මේ දේවල් සිදු වෙන්නේ. ඒ නිසා නේද වහ ප්‍රමාද නොවි අප්‍රමාදීව කටයුතු කරන්න කිව්වේ බුදුරජාණන් වහන්සේ. නේද? ඒ නිසා මෙන්න මේක තමන් විසින් අඳුනගෙන තමන්ගේ යහපත් පැත්ත වඩාත් වර්ධනය කරගෙන තමන් පිළිවෙතක් අනුගමනය කරනවා නම් අන්න තමන්ගේ ඒ අර ගැට කියන ඒවා නැවත වරක් හට නොගන්න තත්වෙට එතනම පෙරපසු නොවි අතීතයටත් යනකොට දකින්නවා අනාගතයටත් යන දකින්නවා එන සංඥාව ප්‍රහාණය කරමින් ඉන්නවා. හැම මොහොතකදීම තමන් ඉන්නේ සන සම්පත්තිය තුල. අන්න ඒක තමයි බුදුහාඳුරු අපට මතු කරගන්න කිව්වේ. අන්න එහෙම ඒ පිළිවෙත අනුගමනය කරනකොට සමානුකූලව තමන්ට පුළුවන් මේ පංච ඉන්ද්‍රියන් ආධාර කරගෙන පංච කාමයට ගොදුරු නොවි. පංච උපාදානස්කන්ධය නැහැ පංචකාමයේ නැත්තම් තමන් විසින් වහගත් මේ නිවන නැවත වරක් උද්දීපනය කරන්න පුළුවන් නේ.
කුමකින්ද මේක වැහුනේ? කාමච්ඡන්දේ. දැන් මේ පංච ඉන්ද්‍රියන් දහනේ කාමයේ විශ්ුනේ. මේවා ආධාර කරගන්න කිව්වේ බුදුහාමුදුරුව පංචකාමයට ගොදුරු නොවි අර කාම සුකල්ලිකාන යෝගයටත් නතු නොවි අත්ත කිලමතාන යෝගයටත් නතු නොවි මජ්ක්‍ධිමා ප්‍රතිපදාව තුල පිළිවෙත් පුරන් මදමාවති අන්තගාමී තත්ත්වයටපත් නොවි. එතන තියෙන්නේ අන්තගාමී සත්‍යයක් නෙමෙයි මලහස් සිතක්. අන්න එතකොට තමන්ට පුළුවන් ඒ මදමාවතේ ගමන් කරනකොට අර සක්කාය දිට්ඨිය මොකද කරන්න පුළුවන් වෙන්නේ? ප්‍රහාණය කරන්න පුළුවන්. කැමතිද? මෙන්න මාවත. මේක තමයි බුදුහාමුදුරුවන්ගේ ගම්බීර ධර්මයේ තියෙන අශීරිය. ඊළඟට සක්කාය දිට්ඨිය පිළිබඳව මම පැහැදිලි කරා නේද? සක්කාය කියන්නේ අතීතයේ කරපු කියපු දේවල් සුවකයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ දිට්ඨි. සුවකය කියන්නේ දිට්ඨි. එතකොට මේක තමන් නිරතුරුවම මේකට තමයි පුරුදු වෙලා තිබුණේ. මේක එනකොටම තමන් අර තමන්ගේ බුද්ධිය තුලින් ශ්‍රද්ධා ඉන්ද්‍රිය වර්ධනය කරගෙන තියෙනවා නම් කෙලෙස් තබන විරි ඉන්ද්‍රිය වර්ධනය කරගෙන තියෙනවා නම් සතිය කියන එක සම්මා දිට්ඨියනේ දැන් ඉන්නේ. සතිය තියෙනවා නම් වර්ධනය කරගෙන සතියයි සමාධියත් ඒකම වර්ධනය වෙලා තියෙනවා නම් එක විදිහටම ප්‍රඥාව මූදු වෙන්න මේ ඉන්ද්‍රිය බල ධර්ම පා ශක්තිමත් වෙන්න අර සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්න පුළුවන්. පැහැදිලිද? ඒ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරනවා කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ අන්න ඒක තමයි මා සරණ යන භික්ෂුවගේ භික්ෂුණියගේ උපාසකයාගේ උපාසිකාවගේ ලක්ෂණය. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සත්‍යයේ නැමැති බීජය කුමන විදිහට කුමන හැඩතල වලින් එනවද කියලා දන්නේ තමන් පමණයි. දැන් මේ භික්ෂුව පිළිබඳව දන්නේ මේ භික්ෂුව පමණයි. ඔයත්තන් පිළිබඳව දන්නේ ඔයත්තන් පමණයි. එහෙනම් තමන් පිළිබඳව තමන් ස්වයං නිරෝධායනික යෙදෙනව නම් ස්වයං විවේචනයක යෙදෙනව නම් ස්වයං විමර්ශනයක යෙදෙනව නම් ධර්මයේත් එක්ක තමන් පිළිවෙත් පුරනව නම් අන්න තමන්ට පුළුවන් තමන්ගේ ඒ අසුද්ධතයන් ප්‍රහාණය කරලා ඒ තමන්ට එන විචිකිච්ඡාව කුමන ආකාරයේ එකක්ද කියලා ඒක ප්‍රහාණය කරන්න. සීලබ්බස පරාමාස මොනවද? වැරදි දෘෂ්ටි. ඒ වැරදි දෘෂ්ටියට ගොදුරු වෙන්නේ කුමක් නිසාද? සංසාරේ පුරුද්ද. අර නිත්‍යයි සුඛයි ආත්මයි කියලා මතසින් බලලා මේ පිළිවෙත් පිළිවේ. ඒකනේ කලේ. ඒකේ තියෙන සැප, බාහිරේ සැප. ඒක නෙමෙයිනේ බුදුහාඳුරෝ අනුමත කළේ. බුදුරජාණන් වහන්සේ ඒක තුලින් පුළුවන් අර තල 31ේම පරිසරන්න පුළුවන්. කුසල් කරාම, පින් දහම් කරාම එයාට Tamanට ඒ මනුස්ස ලෝකෙත් උප්පත්ති ලබන්න පුළුවන්, දිව්‍ය ලෝකෙත් උප්පත්ති ලබන්න පුළුවන්. බණ භාවනාදී කරලා ඒ ධ්‍යාන සමාපatti ලැබුවාම අරූපී බ්‍රහ්ම ලෝකවල උප්පත්ති ලබන්න පුළුවන්. ඒක කොහොම කරන්න පුළුවන්? නමුත් ඊට ගියා ගිය එකක් තමයි බුදුහාමුදුරුව අපට මහා කරුණාවෙන් පෙන්වලා දුන්නේ. අන්න ඒක තමයි අපි මතු කරගන්න ඕන. ඒකට හැම තිස්සෙම නැනස කියන එක තියෙනවා. නැනස කියන්නේ මොකද්ද? නුවණ නැනස ඥානවන්තව හිතන්න ඕන. එතන තියෙන්නේ අලෝභ, ආදේශ, අමෝහ. අන්න නැනස. එන්නේ එතන තියෙන්නේ අර සැප වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා කියන එක බැහැර කරනවා. ඒකට තමන් ගොදුරු වෙන්නේ නැහැ. සැප වේදනාවක් ආවත්, දුක් වේදනාවක් ආවත්,
අදුක්කම සුඛ වේදනාවක් ඒ සැපක් නැති දුකක් නැති ඒ දෙකටම නැතුව තමන්ගේ බුද්ධිය තුළින් මධ්‍යස්ථ භාවයෙන් අර මච්චිමා ප්‍රතිපදාව තුළ පිළිවෙත් පුරන්න උත්සාහ ගැනීමක් කරනවා. එහෙම නේද? එහෙම කරනකොට තමන්ට පුළුවන් හොඳ අභ්‍යන්තරේ සැපේ මතු කරගන්න. ඊළඟට තවත් එකක් තියෙනවා සිත එක ආකාරයේ වෙනස් සාමිස වේදනා, සාමිස සුඛ වේදනා, සාමිස දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා ඒවත් තමන්ට තමන්ගේ බුද්ධිය තුලින් මොන වගේ ක්‍රියාකාරකමක්ද මෙතන තියෙන්නේ කියලා තමන්ගේ හිතේ වැඩ කරන්න කියලා තමන් විසින්ම තමයි තමන්ව ස්වයං විමර්ශනයකදීලා තමන්ගේ ඒ යහපත් පැත්ත මෙලව පරලව ලෝකෝත්තර වශයෙන් සැනසීම ළඟා කරගන්න මාවත තමන් විසින් තමයි මතු කරගන්න ඕනේ. ඊළඟට වඩාත්ම ප්‍රබල එක තමයි නිරාමිස සුඛ වේදනා. නිරාමිස දුක් දැන් භාවනා කරනකොට සමහර වෙලාවට එක ආකාරයෙන් වේදනාවල් එනවා. ඒක මේ ශරීර කූඩුව මේකේ ස්වභාවය එකනේ. ඒ සිතට එන සිතුවිල්ල ඒ වේදනාවක සිතුවිල්ලක් වෙන දැන් වේදනයි. ඒතකොට මොකද කරන්නේ? ඒකට අර මසතින් බලලා එතන තමන් අර නිත්‍ය සුඛ ආත්මය තුලින් බලනකොට මොකද වෙන්නේ? එතන අකමැත්තක් තියෙනවා. කැමැති නැති කැමැත්ත. කැමැති නැති කැමැත්ත. දැන් අතන තියෙන්නේ නිරාමිස සුඛ වේදනා, නිරාමිස දුක්ඛ වේදනා, නිරාමිස අදුක්කම සුඛ වේදනා මොකකටවත් හිතේ මතයක් නැහැ. හිත හරිම ශක්තිමත්. අන්න අමත තත්ත්වයට හිත තබා ගන්න පුළුවන්. ඕනෑම දරුණු පීඩාවක් ඉදිරියේ තමන් අකම්පනීයයි. බලන්න මේකේ තියෙන ගම්බීරතාවය. ඕනෑම රෝගකාරකයක් අද්දුටුවයි සත්‍යයි. ඕනෑම රෝගකාරකයක් ඉදිරියේ තමන්ට පුළුවන් මේ උතුම් ප්‍රතිපදාව තුළින් 85% අද්දුටුවයි සත්‍යයි සමනය කරගන්න. බෙහෙත් ඖෂධ අවශ්‍ය වෙන්නේ 15%යි. බලන්න එච්චර ගම්බීර ධර්මයක් තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. මෙන්න මේක තුලින් තමම් පිළිවෙතක් මේ පිළිවෙත අනුගමනය කරනවා නම් කාම ඡන්දය ප්‍රහාණය කරන්න පුළුවන්. බැරිද? පුළුවන් නේද? තරහ එනකොටම දකින්න පුළුවන්. තරහ එන්නේ නැත්තේ නෑ. නිවන් අවබෝධ කරගන්න තාක්කල් අර මාර්ගඵල තුනක් අවබෝධ කරගෙන සෝවාන් මාර්ගඵල, සකෘදාගාමි මාර්ගඵල, අනාගාමි මාර්ගඵල, රහත් මාර්ගයට පිවිසලා තියෙනවා. ඵලය ලැබලා නැහැ. අලුයට තියෙන ගිනි පුපුරෝ වගේ ක්ලේශ ධර්මයන් පරිඋත්හාන වෙනවා. මාරේ හැපතිස්සෙම අපිට ඉන්නවා. හරහට කඩු අමෝරා ගත්ත වදකයෝ වගේ. ඒ නිසා මේ මාර වසඟෙන් බැහැර වෙන මායාවේ ග්‍රහණයෙන් මිදෙන පිළිවෙතක් බුදුහාඳුරු දේශනා කරේ සම්මා දිට්ඨි වගේම සම්මා සංකප්පය තුල තමන්ගේ හිත નિરાයාසයෙන්ම ක්‍රියාත්මක වෙනවා පින්වතුනි. අන්න එතකොට සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරසිතක් ඇති කරගෙන තමන්ට පිළිවෙත් පුරන්න පුළුවන් භාග්‍ය තමන්ගේ බුද්ධිය පිළිම මතු කර ගන්නවා. එහෙනම් නෙක්ඛම්ම සංකල්පන අත්තරින්න ඕනේ නැහැ. යථාර්ථය අවබෝධ වෙනකොට මොකද වෙන්නේ? අත් හැරෙනවා. දානය කියලා කියන්නේ කුමක්ද? දානය කියන්නේ අත්හැරීම. අත්හරින්න ඕනේ යථාර්ථය මේ හැම දෙයකම තියෙන නිස්සාර භාවය. Tamante මේක මිරිඟුවක් පසුපස දුවන මූපව වගේ නේද මම මේ ආවේ මම මුලා වෙලා නේද මම මේ ගමන් කරමින් ආවේ කියලා නුමුලාවටපත් වෙනකොට මුලා නොවි ක්‍රියාත්මක වෙනකොට Tamante පුළුවන් අන්නේ පිළිවෙත තුලින් Tamante සැපය මතු කරගෙන බොහොම සැහැල්ලුවෙන් තමන්ගේ ජීවිතේ ගොඩනගාගෙන යන්නේ. නුමුලාව කටයුතු කරන්නේ. අන්න ඒක මතු කරගෙන තමන්ගේ ජීවන රටාව ගෙනියනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර
කාමච්ඡන්දය, ව්‍යාපාද, තරහ එනකොටම Taman දැකලා එතනම ප්‍රහාණය කරනවා. ඊළඟ තීන මිද්දේ. අකුසලයට මොකද පුළුවන් තරම් බලන්නේ පීඩනයක් දෙන්න. එයා කැමති නෑ බුදුහාමුදුරුවෝ සිද්ධාර්ථ තාපසතුමා හැටියට දසබිම්බරක් මාර සේනාවන් නම කියලා සඳහන් වෙනවා නේද? දේශනාවේ. බුදු වෙන්න ඔන්න මෙන්න කියලා. ඉතින් අපි ගැන කවර කතාවද? නැ තීන මිද්දයට අපි යොමු කරන්න බලනවා, තල්ලු කරන්න බලනවා. තමන් විසින්ම තමයි ඒක දැකලා තමන් විසින්ම තමයි ඒක ප්‍රහාණය කරන්නේ. ඊළඟට සිත විසිරෙනවා. දැන් කුමන පැත්තෙන්ද සිත විසිරෙන්නේ කියලා තමන් විසින්ම තමයි තමන්ගේ බුද්ධිය තුළින් වටහා ගන්න ඕන. ඒ විසිරෙන තැන තමන් ඉන්නවා නම් දැන් මගේ හිත විසිරුණා. දැන් මගේ හිත වැරදි පීලට වැටිලා අන්න හිතනකොටම හරි පීලට වැටෙනවා. පෙරපසු නොවේ. ඊළඟ විචිකිච්ඡාව මේ පහ මේ පංච නීවරණ වහගත්තේ මේ නිවන වහගත්තේ මේ භික්ෂුව ඇතුළු ඔබ හැම දෙනාමත් අර මුලා වෙලා ආපු ගමනේ ප්‍රතිඵලයක් විපාකයක්. දැන් අපි නුමුලාව ක්‍රියාත්මක වෙනවා. අන්න එතකොට සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස වැරදි උත්වලින් බැහැර වෙලා අර සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාර සිතක් ඇති කරගෙන නික්කම්ම සංකල්පනා, අභිහිංසා සංකල්පන කිසි කෙනෙකුට වචනකින්ම හිතට රිදුමක් දෙන වචනයක් කතා කරන තමයි පැහැදිලිද? ඒක තමන් මතු කරගෙන ඉන්නවනම් අන්න අවිහිංසා අව්‍යාපාද සංකල්පනා කිසි කෙනෙකුට කරදරයක්, හිංසාවක්, පීඩාවක් කරන්න හිතක් නැහැ. අන්න ඒක මතු කරගෙන යනකොට බුදුහාමුදුරුවන්ගේ දේශනාවට අනුව තමන්ට පුළුවන් අර මාතෘකාවට ගන්න. ඒතං සන්තං ඒතං පනිතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බෝ පටිපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිබ්බානන්ති. ඊළඟට නිරෝධපත් සමාපත්තියට ලබා ගන්න පුළුවන්. නිරෝධ සමාපත්තියත් එකකින් මතුවෙනවා નિરાයාසයෙන්ම. මේ කඩේම ස්ටෙප් එක පැන්න ගමන් ඊළඟ ස්ටෙප් එක નિરાයාසයෙන්ම තමයි ක්‍රියාත්මක වෙනවා. තමන්ගේ බුද්ධිය තුළින් නුමුලාව ක්‍රියාත්මක වෙන්නේ. අන්න එහෙම පිළිවෙතක් අනුගමනය කරනකොට තමන්ට පුළුවන් අෂ්ටලෝක ධර්මී ඉදිරියේ කම්පා නොවි. බොහොම සෝමනස්ස සිතකින් යුතු අභ්‍යන්තරේ සැපය මතු කරගෙන සියලුම දෙනාගේ යුතුයකම් කොටට ඉෂ්ට කරන කොහොමද බලාපොරොත්තුවක් ඇතිවද? එහෙම කෙනෙක් හිටියා. කවුද? බුද්ධ ඉතිහාසයේ හිටිය එහෙම කෙනෙක්. ඕන තරම් ඉන්න කෙනෙක් නෙමෙයි, සෑහෙන පිරිසක් ඉන්නවා. විසාකාව අවුරුදු 7න් සෝවාන් මාර්ගඵල ලැබුවා. මෙන්න මේ පිළිවෙත. මේ පිළිවෙත තමයි ප්‍රායෝගිකව අනුගමනය කරලා ඒ පුරුද්ද තමයි බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරන ඉස්මතු උනේ. අන්න පුණ්‍ය අර නිධානේ මත උනා. දැන් ඔබ හැම දිනා ළඟත් ඒ නිධානේ තියෙන්න පුළුවන්. ඕක මතු කරගන්න නේද ඕන? එහෙනම් ඔබ හැම දිනාට මේ ධර්ම ඖෂධය ඔබ හැම දිනාගේම විමුක්තිය සත්සස් කරගන්න. විමුක්ති රසයේ භුක්ති විඳින්න. ධර්ම ඖෂධයක් වේවා, අමාවැස්සක් වේවා, සංසාර බය දකීවා, සංසාර ගමන කෙටි කරගන්න. මේ ගෞතම බුදු සසුනේදීම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනහි වදාළ සෝවාන් මාර්ගඵල පිළිවෙලින් අවබෝධ කරගන්න. ඔබ හැම දිනාටම හේතු වාසනා වේවා කියලා සාදුකාරය ආශිර්වාද. හොඳයි. අද ඔබ හැම දිනා වගේම